ළමයි අපි කතා කරමින් හිටියේ මේ මොකක්ද මේ ආමුකූලනය කියන්නේ කියලා. ඒ අර්ථය අපි කිව්වා ජීවාණුහරිත රෝපණ මාධ්‍යයට ජීවාණුහරිත ශාකපටකය ජීවාණුහරිත තත්ත්වයට ඇතුල් කිරීමට කියනවා අපි ආමුකූලනය කියලා. මෙන්න මේ සඳහා යොදා ගන්න විශේෂ උපකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා අනවරත ප්‍රවාහ කුටීරය නැත්නම් තල ප්‍රවාහ කුටීරය නැත්නම් තල ප්‍රවාහ කැබිනට්ටුව නැත්නම් ලැමිනා ෆ්ලෝ කැබිනට් කියලා. එයා ගැනයි මම මේ කතා කරන්න යන්නේ. මෙයා තමයි ඇත්තටම ওই පටක රෝපණ විද්‍යාගාරයක තියෙන ගොඩාක් සීමාකාරී සාධකය. ඒක නැත්තම් මේ ලංකාවේ වුණත් ගෘහ කර්මාන්තයක් වශයෙන් පවා පටක රෝපණය කරන්න තිබුණා. නමුත් මම මේ කියන උපකරණේ ටිකක් මිල අධිකයි. මේකේ පොඩි තාක්ෂණයක් තියෙන නිසා තමයි හැමෝටම පටක රෝපණය කරගන්න බැරි වෙලා තියෙන්නේ එලිමහන් පරිසරයක පවා. එතකොට මේ සඳහා යොදා ගන්න උපකරණයට අපි කියනවා ලැමිනා ෆ්ලෝ කැබිනට් එක නැත්තම් තල ප්‍රවාහ කුටීරය කියලා. මේක මෙන්න මේ වාගේ දැන් මේකේ අවශ්‍යතාව මොකක්ද කියලා මම කිව්වනේ පුතේ. අපි ශාක පටක රෝපණ මාධ්‍ය හරිගස්සලා රෝපණ මාධ්‍ය ගැන පස්සේ කතා කරනවා අපි. රෝපණ මාධ්‍ය හරිගස්සලා මේ විදිහට ඒක ජීවාණුහරණය එහෙම කරලා ළමයි මේ වගේ අපි මේක දාලා තියෙනවා කිසියම් වාජනයක නැත්නම් කේතු ෆ්ලාස්කුවක දාලා මේකට විෂ බීජ ඇතුල් වෙන එක වළක්වන්න පුළුන් කෑල්ලකින් වහලා තියෙනවා ජීවාණුහරණය කරපු පුළුන් ඇබයක් ගහලා තියෙනවා මේ තියෙන රෝපණ මාධ්‍ය එතකොට මේ වගේ පෙට්ටි ඩිෂ් එකක් අරගෙන මේකට ශාක පටකයක් දාලා මේකට අපි දානවා ආමුකූලන මේකට අපි දානවා විෂ බීජනාශක දියරයක්. ඒ මගින් මොකද වෙන්නේ? මේ අපි යොදා ගන්න එක්ස්ප්ලාන්ට් එක හෙවත් මේ පූර්වජ පටකේ බාහිර පෘෂ්ඨයේ ජීවාණුහරණය වෙනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකක්ද? මේ ජීවාණුහරිත පූර්වජ පටකය ජීවාණුහරණය කළ තත්වයටතේ ජීවාණුහරණය කළ රෝපණ මාධ්‍යයට හඳුන්වා දීම. එතකොට මේ සඳහා අපි යොදා ගන්න ඕන විෂ බීජ වලින් තොර පරිසරයක් නැත්නම් පූර්ණ අපූතික පරිසරයක්. මේ වගේ පරිසර තත්වයක් පවතින ස්ථානයක් තමයි ළමයෝ අනවරත ප්‍රවාහ කුටීරය හෙවත් තල ප්‍රවාහ කැබිනට්ටුව හෙවත් ලැමිනා ෆ්ලෝ කැබිනට් එක මගින් අපි ලබා දෙන්නේ. මොකක්ද ඔය කියන්නා වූ අපූතික පරිසරය? කොහොමද ඕක හරිගස්සන්නේ? අපි ඕක කරන්නේ ළමයෝ මෙන්න මේ විදිහටයි. මම මේ සරල ආකෘතියක් යෝජනා කරන්නේ. මේ වගේ තියෙනවා ළමයි පොඩි පෙරහනක්. මේ පෙරහනට කියනවා බැක්ටීරියෝ ෆිල්ටර් එකක් කියලා. මේ පෙරහනට අපි කියනවා බැක්ටීරියා පෙරහනක් කියලා. මේකේ තියෙන එලිමන්ට්ස් එහෙම නැත්නම් මේකේ තියෙන පෙරණයේ සිදුරු බැක්ටීරියා සෛලවලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. ඒ නිසා මේ පෙරහන හරහා බැක්ටීරියා ගමන් කළොත් මේ පෙරහනේ බැක්ටීරියා රැඳෙනවා. අන්න එහෙම වැඩ කරන පෙරහනකට අපි කියනවා බැක්ටීරියා පෙරහනක් හෙවත් බැක්ටීරියෝ ෆිල්ටර් එකක් කියලා. එතකොට මේක ඇතුලේ ළමයි මෙන්න මේ විදිහට එලිමන්ට්ස් තියෙනවා. මේක ඇතුලේ මෙන්න මේ විදිහට එලිමන්ට්ස් තියෙනවා. ඊළඟට මේකට යාබදව තියෙනවා මේ වගේ ෆෑන් එකක් හෙවත් පංකාවක්. මේ පංකාවට පුළුවන් කමක් තියෙනවා එළියෙන් වායුගෝලීය වාතය ඇදලා ගන්න. මේ පංකාව මගින් වායුගෝලීය වාතය මෙහෙම ඇදලා ගන්න. මේ ඇදලා ගැනීම සමග මොකද කරන්නේ? මේ වායුගෝලීය වාතයේ තියෙනවා නම් බැක්ටීරියා ආදිය ඒවා මේ පෙරහනේ රැඳෙනවා. වේගයෙන් මෙහෙම හුලං ඇදලාගෙන පොම්ප කරලා නැත්නම් ප්‍රෙෂරයිස් කරලා නැත්නම් පීඩනයට ලක් කරලා මේකේ සිදුරු තියෙනවා මේ තැන් වල. මේවෙන් ඇතුළට හොබනවා. ඔබද්දි මොකද වෙන්නේ? මේ වාතයේ බැක්ටීරියා තිබුණා නම් එළියෙන් ඇදලා ගන්න වාතයේ ඔක්කොම මේ බැක්ටීරියෝ ෆිල්ටර්ස් නැත්නම් මේ එලිමන්ට්ස් වල
රැඳෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගමන් කරන්නේ කවුද ළමයි? බැක්ටීරියාවන්ගෙන් තොර වාතය. අර පීඩනයට තෙම හූ ගාලා මෙහෙම හුලම් පාරක් එනවා. මෙන්න මේක තමයි ඔය ලැමිනා ෆ්ලෝ කැබිනට් කියන උපකරණේ අපි වැඩ කරන ඩිස්ක් එක. මේක උඩිනුත් වහලා යටිනුත් වහලා දෙපැත්තෙන් වහලා මේකට මෙහෙම කකුල් තියෙනවා ළමයි. මේකට මේ විදිහට කකුල් තියෙනවා. මේ කකුල් වලින් අපි මේක සවි කරලා තියෙනවා කොහේ හරි ෆ්ලෝ එකක් මත මේ විදිහට. එතකොට මේක ඔපරේට් කරන මිනිස්සයා මේ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක ඔපරේට් කරන මිනිස්සයා මෙන්න මෙතන ස්ටූල් එකක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. මෙහෙම මේක ඔන් කරපුවාම මොකද වෙන්නේ? මේ මදිවට මේක ඇතුලේ තියනවා ළමයි විශේෂයෙන්ම සැර බාල කරපු. ඒ කියන්නේ පිළිකා ජනක වූ හානිදායී නොවන විදිහට සැර බාල කරපු UV ලැම්ප් එකක් හෙවත් අල්ට්‍රා වයලට් හෙවත් පාරජම්බුල ලාම්පුවක් තියෙනවා. දැනගන්න පාරජම්බුල වලට පුරුවන් ශුද්‍ර ජීවීන් විනාශ කරන්න. දැන් මෙහෙන් වායුගෝලීය වාතය ඇදලා අරගෙන මේ බැක්ටීරියෝ ෆිල්ටර්ස් වලින් පෙරලා පීඩනයක් යටතේ මෙහෙන් හූ ගාලා තල්ලු කරන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මේ ලැමිනා ෆ්ලෝ එක ඔන් කරලා ටිකක් වෙලා ගියාට පස්සේ මේකේ තියෙන අපිරිසිදු වාතය තිබුණා නම් ඔක්කොම ටික එළියට තල්ලු කරනවා. පීඩනයකින් එන්නේ. එතකොට වායුගෝලයේ තියෙන වාතයට මේ පැත්තෙන් ඇතුළට එන්න විදිහක් නැහැ. මෙහෙම ඇතුළට එන්න විදිහක් නැහැ. මොකද මෙහෙන් ලොකු ප්‍රෙෂර් එකකින් හුලම් පිටතට තල්ලු කරනවා. මේකේ ඉන්න එක්කනට ඉතින් බොහොම හොඳ හුලම් පාරක් වදිනවා. ටිකක් වෙලා මේක ඔන් කරලා වැඩ කරපුවාම මේ පරිසරයේ තියෙන මේ මිනිස්යාගේ මුනේ තියෙන අතපයේ තියෙන බැක්ටීරියා ඔක්කොම හුලඟත් එක ගැලවි යනවා. ඊළඟ මේක ඇතුලේ පියවර වෙනවා ළමයෝ. අපි කියනවා ඒසෙප්ටික් කන්ඩිෂන් එකක් හෙවත් ජීවාණු හරිත පරිසරයක් පිළියෙල වෙනවා. කන්ඩිෂන් එක. මේක ඇතුලේ විෂ බීජ නේද? බැක්ටීරියා නේ. එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් මෙන්න මේකට අපි අරන් එනවා අපි ළඟ තියෙන අර කොනිකල් ෆ්ලාස්ක් එක. ඒක මෙතනින් තියාගන්නවා. ඊළඟට පෙට්‍රි ඩිෂ් එකක් ගේනවා. ඒකත් මෙතනින් තියාගන්නවා. ටක් ගාලා පුළුන් යබේ ගැලෙව්වා. මේකේ තියෙන ශාක පටකය අරන් මේකට දානවා. ඒකටත් ලොකු වෙලාවක් අරන් මේක බලගෙන හැඩ බල ගාලා පිඹම ඒවා කරන්නේ. ටක් ගාලා මේක දාලා වැහුව පැත්තකින් තිබ්බා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා ඉනොකියුලේෂන් හෙවත් ආමු කූලනය කියලා. මෙන්න මේ ඉනොකියුලේෂන් කියන ක්‍රියාවට යොදා ගන්න මේ ව්‍යුහයට අපි කියනවා තල ප්‍රවාහ කැබිනට්ටුව, අනවරත ප්‍රවාහ කුටීරය නැත්නම් ලැමිනා ෆ්ලෝ කැබිනට් කියලා. මේක තමයි ශාක පටක රෝපණ විද්‍යාගාරයක තියෙන මිල අධිකම උපකරණ වලින් එකක් වෙන්නේ. ඒතර මේක තුලදී අපිට පුළුවන් විෂ බීජ ආසාදනයකින් තොරව ජීවාණු හරිත ශාක පටකයේ ජීවාණු හරිත පරිසර තත්ත්වයටදී ජීවාණු හරිත රෝපණ මාධ්‍යයට හඳුන්වා දෙන්න. ඒක තමයි මේකේ තියෙන විශේෂ වාසිය වෙන්නේ. මේ සඳහා යොදා ගන්න මේ ව්‍යුහයට අපි කියනවා තල ප්‍රවාහ කැබිනට්ටුව හෙවත් ලැමිනා ෆ්ලෝ කැබිනට් කියලා. මම මේ විස්තර කළේ ඒකේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන. හරිද ළමයි? දැන් ඊළඟට අපිට එන්න පුළුවන් දැන් අපි කතා කළා පටක රෝපණ විද්‍යාගාරයක හමු වන මූලික පහසුකම් කීපයක් ගැන. සේදීමේ පහසුකම් හමු වුණා. ඊළඟට රෝපණ මාධ්‍ය පිළිල කිරීමේ පහසුකම් හම්බ වුණා. මේක කරන ස්ථානයට අපි කිව්වා පටක රෝපණ විද්‍යාගාරයක මුළු තැටිය කියලා. තුන්වෙනිව හමු වුණා ආමුකූලනය කිරීමේ පහසුකම්. ඒ කියන්නේ ජීවාණු හරිත ශාක පටකය ජීවාණු හරිත පරිසර තත්ත්වයටදී ජීවාණු හරිත රෝපණ මාධ්‍යයට හඳුන්වා දීම.
අපි කතා කරනවා හතරවෙනි අවශ්‍යතාව. මේකට අපි කියනවා රෝපණ කුටීරය නැත්නම් රෝපණ කාමරය. ඉංග්‍රීසියෙන් කියනවා කල්චර් රූම් එක කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා කල්චර් රූම් කියලා. ළමයි කල්චර් රූම් එක කියලා අපි කියන්නේ ජීවාණුහරිත ශාක පටකයේ ජීවාණුහරිත පරිසර තත්ත්වයටදී ජීවාණුහරිත රෝපණ මාධ්‍යයට හඳුන්වා දුන්නාට පස්සේ නැත්නම් ආමුකූලනය කළාට පස්සේ ඒක වගා කිරීමට යොදා ගන්න ස්ථානය. එහෙම නැත්නම් අපි කියනවා රෝපණ මාධ්‍යයට හඳුන්වා දුන් පටක වගා කරන්නේ මෙන්න මේක ඇතුලේ. මොකක් ඇතුලේද? මේ රෝපණ කුටීරය තුල. මේකේ රැක්සේවත් රාක්ක ගහලා තියෙනවා. මේ රූපේ නම් එච්චර පැහැදිලි නෑ. මේ තියෙන නිකන් මේ වගේ ළමයෝ රාක්ක සහිත ව්‍යුහයක්. මෙහෙම කණු හයි කරලා ඒවට මෙහෙම රාක්ක හයි කරපු ව්‍යුහයක් තමයි මේ දක්වලා තියෙන්නේ. රූපේ එච්චර පැහැදිලි නෑ මේක. හරිද? මේ තියෙන මේ වගේ කණු, මේ තියෙන රාක්ක. මේ රාක්ක වල තමයි අර කේතු ෆ්ලාස්ක් තැන්පත් කරලා තියෙන්නේ. එතකොට දැනගන්න මේ කල්චර් රූම් එකේ හෙවත් රෝපණ කුටීරය තුල අපිට කන්ඩිෂන්ස් හෙවත් තත්ත්ව ගණනාවක් පාලනය කරන්න පුළුවන්. මොනවද මේක ඇතුලේ? නැත්නම් මේකෙදි අපිට පාලනය කළ හැකි තත්ත්වය. ඊට කලින් අපි දැනගන්න ඕනේ මේක ඇතුලේ තියෙනවා රාක්ක වලට අමතරව ද්‍රව්‍ය මිශ්‍රකරණේව නැත්නම් ඇජිටේටර්ස් හෙවත් කලතන, ආලෝකයේ පාලනය කරන උපක්‍රම හෙවත් ආලෝක ප්‍රභව, ඒ වගේම උෂ්ණත්වයේ මනින්ට යොදා ගන්න උපකරණ හෙවත් උෂ්ණත්ව පාලක, එහෙම නැත්නම් ආර්ද්‍රතා පාලක ආදී. මේක අපිට පුළුවන් ද්‍රව්‍ය මිශ්‍ර කරන්න, කලත්තන්න, ඒ වගේම ආලෝකයේ පාලනය කරන්න, ඒ වගේම උෂ්ණත්වයේ පාලනය කරන්න, ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාව පාලනය කරන්න. හරිද ළමයි? අපි ඉස්සෙල්ලම ගත්තොත් මේ වගේ රෝපණ කුටීරයක් තුල තියෙන්න ඕන තත්ත්ව එහෙම නැත්නම් අවශ්‍යතා. පළවෙනි එක තමයි මේක ඇතුලේ අපිට යෝග්‍ය පරිදි උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට මේ කල්චර් රූම් එකක් ඇතුලේ අවශ්‍ය පරිදි උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. දැනගන්න මේ කල්චර් රූම් එකක් ඇතුලේ තියාගන්න උෂ්ණත්වය අවශ්‍යතාව පරිදි සෙන්ටිග්‍රේඩ් 22 ඉඳලා 26 දක්වා වෙනස් වෙනවා. ඉතින් මේ යෝග්‍ය හෙවත් ප්‍රශස්ත උෂ්ණත්වය ලබා ගන්නට අපි මේක ඇතුලේ AC හෙවත් වායු සමීකරණ යොදනවා. අන්න ඒ වායු සමීකරණ මගින් අපට පුළුවන් වෙනවා මේක ඇතුලේ ඔප්ටිමම් හෙවත් ප්‍රශස්ත උෂ්ණත්වයක් තියාගන්න. ඒ වගේම මේක ඇතුලේ අපි ආලෝකය පාලනය කරනවා. මේ යටතේ අපි ලබා දෙනවා ප්‍රතිදීප්ත ආලෝකය, එහෙම නැත්නම් ෆ්ලොරසන්ට් ලැම්ප් නැත්නම් ෆ්ලොරසන්ට් ආලෝකය. ෆ්ලොරසන්ට් ලැම්ප් නැත්නම් ෆ්ලොරසන්ට් ආලෝකය ලබා දෙනවා. සාමාන්‍යයෙන් මේ ආලෝකයේ මනින තීව්‍රතාවය තමයි ලක්ස් කියන එක. කිව්වද ලක්ස් කියන්නේ මේ සමහන් වර්ගයක් නෙමෙයි ආලෝක තීව්‍රතාව මනින ඒකකයක්. සාමාන්‍යයෙන් මේක ඇතුලේ අපි ලක්ස් 750ත් 1000ත් අතරක ආලෝක තීව්‍රතාවක් දවසකට ලබා දෙනවා ළමයි. පැය 12 ඉඳලා 16 දක්වා කාලයක්. ඊට අමතරව මේ රෝපණ මාධ්‍යයට සෑම අතකින්ම ඒකාකාරව පිරිසිදු වාතය ලබා දෙන්න ඕන. ඒ වගේම යෝග්‍ය සාපේක්ෂ ආර්ද්‍රතාව 65ක් 70ක් තියෙන්න ඕන. ඔය කියන්නේ මේ රෝපණ මාධ්‍යයට ලබා දෙන උෂ්ණත්වයේ වැදගත් වෙනවා. ඒක සෙනෙහරංශක 22යි 26යි අතර වෙන්න ඕන. ඊළඟට ආලෝක තීව්‍රතාව, ආලෝකයේ සැරගතිය, ආලෝක තීව්‍රතාව ලක්ස් 750යි 1000යි අතර වෙන්න ඕන. අන්න ඒ වගේ ආලෝකයක් අපි ලබා දෙනවා පැය 12 ඉඳලා 16 දක්වා කාලයක්. ඒ වගේම මේක ඇතුලේ පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්න ඕන. රෝපණ මාධ්‍යයට උචිත පරිදි පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්න ඕන. ඒ වගේම යෝග්‍ය
සාපේක්ෂ ආර්ද්‍රතාවක් ලැබෙන්න ඕන. ලැබිය යුතු යෝග්‍ය සාපේක්ෂ ආර්ද්‍රතාව 65 ඉඳලා 70ක් දක්වා වෙනවා. මෙන්න මේ தত্ত্ব ලැබුණාම තමයි මේක ඇතුලේ ඔය හිතකර தত্ত্ව නිර්මාණය වෙන්නේ. හරිද? ඒ ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. රෝපණ කුටීරයක් තුල මොනවාද තිබිය යුතු ප්‍රශස්ත தত্ত্ව කියන එක ගැන. ඊළඟට නිරීක්ෂණ ස්ථානය. මේකට සමහරු කියනවා ළමයි ඔබ්සර්වේෂන් පොයින්ට් එක කියලා. මේකට කියනවා ඔබ්සර්වේෂන් පොයින්ට් එක කියලා. ඒ කියන්නේ ශාක පටක රෝපණ විද්‍යාගාරයකට නිතරම බාහිර පුද්ගලයන් විශාල වශයෙන් ඇතුල් වෙලා ඒක පරීක්ෂා කරන එක හිතකර වෙන්නේ නැහැ. ඒ මගින් විවිධ ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කන්ටැමිනේෂන්ස් ඇති වෙන්න පුළුවන්. මේක වළක්වන්න අපි පටක රෝපණ විද්‍යාගාරයෙන් එළියේ තමයි ඉන්නේ. කවුරු හරි ශිෂ්‍ය කණ්ඩායමක් හරි කවුරු හරි මේක බලන්න ආවොත් මේකේ හයි කරලා තියෙනවා පොඩි ග්ලාස් එකක්. නැත්තම් වීදුරුවක්. අන්න ඒ වීදුරුවෙන් එළියේ ඉඳලා ඇතුළ බලන්න දෙනවා මිසක මේකට ඇතුල් වෙන්න දෙන ඉඩ කඩ අඩුයි. එම ඇතුල් වුණොත් බාහිර පුද්ගලයෝ මේක අපවිත්‍ර වෙන්න නැත්තම් කන්ටැමිනේට් වෙන්න ලොකු chance එකක් තියෙනවා. අනේ ඒ සඳහා පහසුකම් ලබා දුන් ස්ථානයට අපි කියනවා ඔබ්සර්වේෂන් පොයින්ට් එක හෙවත් නිරීක්ෂණ ස්ථානය කියලා. ඒකත් පටක රෝපණ විද්‍යාගාරයක අපට හමු වන ස්ථානය. වීදුරුවක් තමයි දාලා තියෙන්නේ ටිකක් ඝනකම වීදුරුවක්. දැන් අපි හඳුනාගත්තා ශාක පටක රෝපණ විද්‍යාගාරයක තිබිය යුතු මූලිකම කොටස් ටික මොනවද? සේදීමේ පහසුකම්, රෝපණ මාධ්‍ය සැකසීමේ පහසුකම්, ආමුකූලනය කිරීමේ පහසුකම්, රෝපණ කුටීරය, නිරීක්ෂණ ස්ථානය. දැන් මේ වගේ පහසුකම් සහිත පටක රෝපණ විද්‍යාගාරයක බිම් සැලැස්මක් අපි දැක්කා කලින් ඉදිරිපත් කරලා තිබුණා. ඔබට මේ තියෙන ඒ වාගේ තැන මේ කැපිටල් A වලින් දක්වලා තියෙන්නේ අපි මුලින්ම කතා කරපු උපාංගය පිරිසිදු කිරීමේ කාමරය. ක්ලීනින් රූම් එක. මේ තියෙන මේක කෙලවරක පිහිටලා තියෙනවා. මේ ප්‍රධාන දොර ඇතුළු වෙන හැටි ඒ වැඩි කරනවා. කැපිටල් B වලින් දක්වලා තියෙන්නේ මෙහිදී ජීවාණුහරණය කිරීමක් අවශ්‍ය වෙනවා. ඒකට යොදා ගන්න පීඩන උදුන. කැපිටල් C වලින් අපි මේ වැඩේට පාවිච්චි කරන ලැබ් ටේබල්ස් එවත් ලැබොරටරි ටේබල්ස් දාලා තියෙනවා මේස. මේවා අයිනට වෙන්න තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඊළඟට කැපිටල් D පටක රෝපණ මාධ්‍යන්ත වලට ඇතුල් කිරීමේ ස්ථානයේ හෙවත් මෙන්න මේක තමයි ලැමිනා ෆ්ලෝ කැබිනට් එක. මේ කැපිටල් D වලින් දක්වලා තියෙන්නේ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක. ආමුකූලනය කරන්නේ මෙතන. රෝපණ රාක්කය. මේක තමයි වෙනම තියෙන කාමරේ අපි කතා කරපු 4 වෙනි අවශ්‍යතාවය හෙවත් කල්චර් රූම් එක හෙවත් රෝපණ කුටීරය තමයි මේ තියෙන්නේ. අංක 4න් කතා කරපු රෝපණ කුටීරය තමයි මේ තියෙන්නේ. මේක වෙනම කුටීරයක් වශයෙන් තියෙනවා. මේකට අපි කල්චර් රූම් එක කියලා කියනවා. එතකොට අංක F වලින් දක්වලා තියෙනවා බංකු. අපි නොයෙකුත් කටයුතු කරද්දි මේ බෙන්චස් උඩ වැඩ කරන්න පුළුවන්. ඊළඟට මේ කැපිටල් D වලින් දක්වලා තියෙන්නේ පටක රෝපණ මාධ්‍යයන් තුළට ඇතුල් කිරීම සිදු කරන කොටස. ඒ වගේම G වලින් තමයි දක්වලා තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි රෝපණ මාධ්‍ය භාජන වලට දාලා මේ G වලින් තමයි ලැමිනා ෆ්ලෝ කැබිනට් එක මගින් මේ වැඩේ කරන්නේ. ආමුකූලනය කරන්නේ මෙන්න මේ ස්ථානයේ. රෝපණ මාධ්‍ය සකස් කරනවා. පිරිසිදු කරනවා. රෝපණ මාධ්‍ය සකස් කරනවා අංක 3. ආමුකූලනය කරන ස්ථානයේ තමයි ලැමිනා ෆ්ලෝ කැබිනට් එක තමයි G වලින් දක්වලා තියෙන්නේ. ඊළඟට H වලින් දක්වලා තියෙන්නේ රෝපණ මාධ්‍ය පිළියෙල කරන ස්ථානයේ හෙවත් අපි අර ශීතකරණ ආදී ගවඩා කරපු ස්ථානයේ කො කැපිටල් H වල H කොහෙද තියෙන්නේ මෙන්න මෙතන. මේක තමයි අපි මෙන්න මේ කොටසේ තමයි රෝපණ මාධ්‍ය පිළියෙල කරන්නේ අපි.
අංක 1 පිරිසිදු කිරීමේ කාමරය මෙන්න මෙතන තියෙනවා. අංක 2 රෝපණ මාධ්‍ය සැකසීමේ ප්‍රදේශයේ මේ හරිය තියෙනවා. අංක 3 ආමුකූලන ස්ථානයේ මෙතන තියෙනවා. අංක 4 ශාකපටක රෝපණය කරන ස්ථානයේ හිවල් කල්චර් රූම් එක මෙතන තියෙනවා. අංක 5 නිරීක්ෂණ ස්ථානය. බොහෝ විට මෙන්න මේ වගේ ස්ථානයකින් මේක ඇඳලා නැහැ. මේ වගේ ස්ථානයකින් ඔබට පුළුවන් ග්ලාස් එකක් දාලා ශිෂ්‍යයින් හරි කවුරු හරි ආවනම් ඒගොල්ලන්ට එළියේ ඉඳලා මේක ඇතුලේ කටයුතු බලා ගන්න සලස්වන්න. ඔබ්සර්වේෂන් ස්පොට් එක කියලා කියන්න පුළුවන්. නැත්තම් මේ මේන් ඩෝ එකකින් ඔක්කොම ඇතුළොත් එහෙම ඒක ගැටලුකාරී වෙන්න පුළුවන්. ඒක වළක්වන්නයි මේ වගේ සැලැස්මකට අපි මේක හරි ගස්සලා තියෙන්නේ. සිද්ධිය පැහැදිලිද? ඒ ගැන පොඩ්ඩක් අපි මතක තියාගමු. right. එහෙනම් අපි කතා කළා ශාක පටක රූපණ විද්‍යාගාරයක හමුවන මූලික කොටස් ටික. ඊළඟට මේ කලතන කියලා જાතියක් ගැන කොහොම මේක පොඩ්ඩක් මතක් කරනවා නම් දැල්මයි පටක රූපණයේ යටතේ අපි අර රූපණ මාධ්‍ය රාක්කවල තැන්පත් කළාට පස්සේ කිසියම් ආකාරයකට નિયમિત කාලපරාසයකට වතාවක් මේ පටක රූපණ විද්‍යාගාරයේ තියෙන මේ රාක්ක කට ගාලා හොවෙවුනවා. මේක මේ භූත බලවේගයක් හෝ භූමිකම්පාවක් නිසා නෙමේ. මේවට කියනවා ෂේකර්ස් කියලා. මෙතෙන්දි කරන්නේ රාක්කයේ සෙලවීම මගින් මේ සම්පූර්ණ රෝපණ මාධ්‍ය කලක් වෙනවා. ඒකාකාරව පෝෂක සාන්ද්‍රණයේ විහිදෙන්නත් ඒකාකාරව වාතාශ්‍රය වෙන්නත් අවශ්‍ය තත්ත්ව තමයි මේ මගින් අපි ලබා දෙන්නේ. ඒකේ පහසුකම් තියෙනවා. එහෙනම් අපි ඊළඟට එනවා ළමයි මේ පටක රෝපණ මාධ්‍ය පිළියෙල කිරීමට මේකට අපි කියනවා කල්චර් මීඩියා නැත්නම් ටිෂු කල්චර් මීඩියා කියලා. මේකට අපි කියනවා ටිෂු කල්චර් මීඩියා කියලා. ශාක පටක රූපණය සඳහා අවශ්‍ය වන මාධ්‍ය පිළියෙල කිරීමක් ගැනයි මේ ටිෂු කල්චර් මීඩියා යටතේ අපි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ ශාක පටක රූපණය යටතේ අදාළ පටකයේ වගා කරන මාධ්‍යයට අපි කියනවා ටිෂු කල්චර් මීඩියා කියලා. මෙන්න මේ වගේ ශාක පටක රූපණ මාධ්‍යයක ප්‍රධාන සංඝටක වර්ග කීපයක් තියෙනවා. ඒවා එකතු වෙලා තමයි මේ පටක රූපණ මාධ්‍ය ගොඩනැගිලා තියෙන්නේ. එකක් තමයි මේකේ තියෙනවා අකාබනික පෝෂක. ඊළඟට තියෙනවා කාබන් හා ශක්ති ප්‍රභව. තුන්වෙනිව මේකේ තියෙනවා කාබනික ද්‍රව්‍ය. ඊළඟට වර්ධක යාමක. ඊළඟට ජෙල් කාරක හේවත් ඝන කාරක. ඊළඟට තියෙනවා වෙනත් ද්‍රව්‍ය හේවත් වෙනත් ආකලන ද්‍රව්‍ය. අපි මුලින්ම ගත්තොත් මේ වගේ පටක රෝපණ මාධ්‍යයක හමුවන කවුද මේ අකාබනික පෝෂක හේවත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ කියලා දැනගන්න කිසියම් ශාකයක වර්ධනයට අත්‍යවශ්‍ය වන සියලුම ශුද්ධ හා මහා පෝෂකයන් මේ මාධ්‍යය තුල අඩංගු වෙන්න ඕනේ. ඔබ දන්නවා ශාකයක වර්ධනය සඳහා පෝෂක මූලද්‍රව්‍ය ශාකයක වර්ධනය සඳහා පෝෂක මූලද්‍රව්‍ය 16ක් අත්‍යවශ්‍ය වෙනවා. මේ පෝෂක මූලද්‍රව්‍ය 16ම මේ රූපණ මාධ්‍ය තියෙන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී එකතු කරන්නේ නැති වුණාට ඒවා ඉතින් ස්වභාවිකව ජලයේ එහෙම තියෙනවනේ. අනික ඔක්කොම નિયમિત ප්‍රමාණ වලින් අඩංගු වෙන්න ඕනේ. ඉතින් ළමයි දැනගන්න මේ රූපණ මාධ්‍ය කියලා කියන්නේ කල්චර් මීඩියා එක කියලා කියන්නේ මේ වගේ අකාබනික පෝෂකවල එකතුවක්. දැන් මෙතින්ද මෙන්න මෙහෙම උපක්‍රමයක් යොදා ගන්නවා. අපි දැන් සමහර වෙලාවට අපි හිතමු අපිට අවශ්‍යයි මේ පෝෂක මාධ්‍යයට කැල්සියම් ලබා දෙන්න කියලා. අපිට පුළුවන් මේ පෝෂක මාධ්‍යයට කැල්සියම් ලබා දෙන එක කැල්සියම් නයිට්‍රේට් විදිහට කරන්න. එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට කරන්නත් පුළුවන්. දැනගන්න මේ විදිහට අපි කිසියම් අකාබනික පෝෂකයක් මේ පෝෂක මාධ්‍යයට ලබා දෙනවා නම් අඩුම ගානේ මේ පෝෂක මාධ්‍ය ආකාර දෙකකින්වත් ෆෝම්ස් නැත්නම් ආකාර දෙකකින්වත් ලබා දිය යුතුයි. at least two forms. ආකාර දෙකකින්වත් ලබා දෙන්න ඕන. තනි ආකාරයකින් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ කැල්සියම් කියන එක කියන කැල්සියම් නයිට්‍රේට් වශයෙන් පමණක් ලබා දීම ප්‍රමාණවත් නැහැ.
එයා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වශයෙන් උත් ලබා දෙන්න වෙයි. ඒකට හේතුව මේකයි අපි මෙයා කැල්සියම් නයිට්‍රේට් වශයෙන් විතරක් ලබා දුන්නොත් කිසියම් වෙලාවක යම් යම් ප්‍රතික්‍රියා වෙලා මේ කැල්සියම් නයිට්‍රේට් අද්‍රාව්‍ය තත්වයට පත් වෙන්න පුළුවන්. ලේසියෙන් නයිට්‍රේට් කාණ්ඩයක් නම් අද්‍රාව්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා සියලුම නයිට්‍රේට් ජල ද්‍රාව්‍යයි කියලා. නමුත් මොකක් හරි දෙයකින් මේක අපි කියනවා ෆික්ස් වෙනවයි කියලා. ෆික්ස් වුණා කියලා කියන්නේ ආයේ කාටවත් ගලව ගන්න බැරි තත්ත්වයට ලැබෙනවා. එහෙම ෆික්ස් වුණොත් මොකද වෙන්නේ? තවදුරටත් මේකේ තියෙන කැල්සියම් ශාක වලට ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් කැල්සියම් ඌනතාවක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ අවධානම මේ රිස්ක් එක වළක්වන්න අපි නිතරම කිසියම් එක් ශාක පෝෂකයක් අඩු ගානේ ෆෝම්ස් දෙකකින්වත් ලබා දෙන්න. කැල්සියම් නම් නයිට්‍රේට් විදිහටයි හයිඩ්‍රොක්සයිඩ් විදිහටයි ආකාර දෙකකින්වත් ලබා දෙන්න. හරිද? ඒක මතක තියාගන්න. ඊළඟට කාබන් හා ශක්ති ප්‍රභව. දැනගන්න අපිට දැන් පෝෂක ලබා දෙන්න අකාබනික පෝෂක ලබා දුන්නා. දෙවනුව අවශ්‍ය වෙනවා මේ පෝෂක මාධ්‍යයට කාබන් ප්‍රභවයක්. ඒ වගේම ශක්තිය ලබා දෙන ප්‍රභවයක්. බහුලව මේ කාබන් හා ශක්ති ප්‍රභවයේ වශයෙන් අපට යොදා ගන්න පුළුවන් ග්ලූකෝස් එහෙම නැත්නම් සුක්‍රෝස් වැනි කාබෝහයිඩ්‍රේට් වර්ග. මේ වගේ දේවල් ලබා දෙන්න හේතුව තමයි ළමයෝ අපි රෝපණය කරන පටකයට දැන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න විදිහක් නැහැ. එහෙම ප්‍රභා සංශ්ලේෂණය කරන්න විදිහක් නැත්නම් එයාට කොහෙන්වත් ලබා ගන්න විදිහක් නැහැ. කවුද? කාබනික උපස්තරය. අන්න ඒ වාගේ වෙලාවට එයා මොකද කරන්නේ? කවුරු හරි කාබනික උපස්තරයක් මත යැපෙන්න උත්සාහ කරනවා. අන්න ඒ සඳහා යොදා ගන්න කාබනික උපස්තර තමයි මේ ග්ලූකෝස්, සුක්‍රෝස් ආදී වශයෙන් අපි හඳුන්වන්නේ. ඒවා අපි ලබා දිය යුතු වෙනවා. ඒවා අපි මේ වගේ ආකාරවලින් රෝපණ මාධ්‍යයට දානවා. ඊට අමතරව මේකට අපි කාබනික ද්‍රව්‍ය එහෙම නැත්නම් සමහරු කියයි ඕගැනික් කම්පවුන්ඩ්ස් එකතු කරනවා. මේ රෝපණ මාධ්‍යයට අපි කාබනික ද්‍රව්‍ය හෙවත් විවිධ ඕගැනික් කම්පවුන්ඩ්ස් එකතු කරනවා. ළමයි දැනගන්න මේ කාබනික ද්‍රව්‍ය යටතේ අපි ඇමයිනෝ අම්ල යොදා ගන්නවා. වෙනස් සංකීර්ණ කාබනික සංයෝග යොදා ගන්නවා. මේවත් අපි විවිධ මික්ස්චර්ස් විදිහට ලබා දෙනවා. උදාහරණයක් තමයි මේ කේසින් හයිඩ්‍රොලයිනේට් නැත්නම් කෝසැමයිනෝ සංයෝග. මේ වගේ දේවල් අපිට යොදන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි මේ රෝපණ මාධ්‍යයට විශේෂ ඇමයිනෝ අම්ල වර්ගයක් දානවා. මොකද ඇමයිනෝ අම්ල වුණත් මේ ශාක පටකයට නිසි පරිදි සංශ්ලේෂණය කිරීමේ යාන්ත්‍රණයක් නැහැ ළමයි. අපිට සිද්ධ වෙනවා ඒව බාහිර පරිසරයේ මෙයාට ලබා දෙන්න. ඒතර ඒකට අපි කිසියම් උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙන්න ඕන. ඊළඟට හතරවෙනි පුද්ගලයා කවුද? මේ තියෙන විශේෂ ඇමයිනෝ අම්ල ග්ලූටැමික් අම්ලය මේ අම්ල ග්ලූටැමික් අම්ලය ආජිනීන් එහෙම නැත්නම් ඇස්පරජීන් නැත්නම් ඇස්පරගීන් කියලා කියනවා. මෙන්න මේ වගේ දේවල් රෝපණ මාධ්‍යයට එකතු කරනවා. තවත් සමහර විටමින් වර්ගත් මේකට අපි කලවම් කරනවා. උදාහරණයක් තමයි විටමින් C හෙවත් ඇස්කොබික් අම්ලය. එහෙම නැත්නම් තයමින්, සයිනෝකොබැලමින්, මයෝනිසොටෝල් වගේ සංයෝග මේකට කලවම් කරලා තියෙනවා. ඒ අපි කතා කළේ රෝපණ මාධ්‍යයක අඩංගු සංඝටක ගැන. ඊළඟට වර්ධක යාමක. දැන් මේ ශාක පටක රෝපණ මාධ්‍යයක අපට අවශ්‍ය වෙනවා එකතු කරන සෛල විභාජනය හා විශේෂණය වෙන්න. සෛල විභාජනය කියලා කියන්නේ මෙතෙන්දි සෛල බෙදීමක් සිද්ධ වෙනවා. සෙල් ඩිවිෂන් එකක් සිද්ධ වෙනවා. විශේෂණය කියලා කියන්නේ
ඒ සෛල විශේෂ ක්‍රියාවන්ට හැඩ ගැහෙනවා. ඒ සෛල විශේෂ ක්‍රියාවන්ට හැඩ ගැසීමක් දක්වනවා. ඉතින් අන්න ඒ සඳහා අපි මේකට හෝමෝන දානවා. මේදී ප්‍රධාන හෝමෝන දෙකක් අපි growth promoters නැත්නම් වර්ධක යාමක විදිහට පාවිච්චි කරනවා. එක්කෙනෙක් තමයි ඔක්සින් කියන හෝමෝනය, අනික එක්කෙනා සයිටොකයිනින් කියන හෝමෝනය. මීට අමතරව යම් දුරකට අපි ගිබරලික් අම්ලය, ගිබරලින් කියලාත් කියනවා, මෙයා පාවිච්චි කරනවා. ඒ වර්ධක යාමක මෙතෙන්දී ඔක්සින් හා සයිටොකයිනින් අතර අනුපාතය එකට වඩා වැඩි නම් මුල් හැදෙනවා, එකක් නම් කිනක වර්ධනය සිද්ධ වෙනවා. ඊළඟ සංඝටකයට අපි කියනවා ජෙල් කාරක, එහෙම නැත්නම් ඝන කාරක කියලා. අපි පටක රෝපණ මාධ්‍යයට එකතු කරන ජෙල් කාරක හේවත් ඝන කාරක කියලා කියන්නේ මේ පටක රෝපණ මාධ්‍යයේ ප්‍රශස්ත ක්‍රියාවලියක් ඇති වෙන්න නම් මේක එක්ක ඝන විදිහට, එහෙම නැත්නම් අර්ධ ඝන ආකාරයෙන් තියෙන්න ඕන. මේක පූර්ණ ද්‍රවයක් විදිහට තිබිලා හරියන්නේ නැහැ. ඉතින් මේ පටක රෝපණ මාධ්‍ය ඝන හෝ අර්ධ ඝන ආකාරයෙන් පවත්වා ගැනීමට ඒකට එකතු කරන සංයෝග වලට අපි කියනවා ඝනකාරක නැත්නම් ජෙල් කාරක, නැත්නම් සමහරු කියනවා ජෙලින් කම්පවුන්ඩ්ස් කියලා. ඒකේ වැදගත්කම මේකයි. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ කේතු ෆ්ලාස්කුවක් කියලා. මෙන්න ළමයි මේ කේතු ෆ්ලාස්කුව ඇතුළට අපි දාලා තියෙනවා මේ විදිහට පටක රෝපණ මාධ්‍ය. මේ මාධ්‍ය ගැන නෙවෙයි කතා කරන්නේ. මේ දාලා තියෙනවා පටක රෝපණ මාධ්‍ය. දැන් ළමයි ආමුකූලනේ යටතේ මොකක්ද අපි කරන්නේ? කිසියම් ශාක පටක කොටසක් අරගෙන, පූර්වජ පටක කොටසක් අරගෙන මේකට හඳුන්වා දෙනවා. දැනගන්න මේක ද්‍රව මාධ්‍යයක් වුණොත් අපි ශාක පටකේ දාපු එකේ ජග් ගාලා මොකද වෙන්නේ? මේක අඩියට බහිනවා. අඩියට බැස්සට පස්සේ මේ ද්‍රවය තුල පූර්ණ නිර්වායු තත්ත්ව පවතිනවා. එම පූර්ව නිර්වායු තත්ත්ව හමුනොත් එහෙම මේකේ වර්ධනය, විකසනය ආදී අඩාල වෙනවා. ඒ නිසා එහෙම අඩියට බහින එක වළක්වන්න මේක ඝන හෝ අර්ධ ඝන නිකන් පුඩින් එකක්, යෝගට් එකක් වගේ තියෙන්න ඕන. ජෙලි එකක් වගේ තියෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අපි රෝපණ මාධ්‍යයට ශාක පටකේ හඳුන්වා දුන්නාම ඒක මෙන්න මේ විදිහට භාගයක් උඩ හිටිනවා, භාගයක් යට හිටිනවා. මේක අනාගතයේදී ශාක බවට පත් වෙනකොට මේ උඩ හිටින භාගයෙන් පුළුවන් ශාකයේ කඳ නැත්නම් පත්‍ර ආදිය හදන්න. මේ යට හිටින භාගයෙන් පුළුවන් මූල පද්ධතිය හදන්න. එතකොට ඒකට ගැළපෙන විදිහට වායව හා භූගත හේවත් මේ ජෙලි තුල පරිසරය නිර්මාණය කරන්න මේ රෝපණ මාධ්‍ය ඝන හෝ අර්ධ ඝන අවස්ථාවේ පැවතීම වැදගත් වෙනවා. අනේ ඒ සඳහා යෝග්‍ය තත්ත්ව ලබා දෙන්න තමයි අපි මේ ඝන කාරක හේවත් ජෙල් කාරක එකතු කරන්නේ. දැනගන්න මේ සඳහා බහුලව සාගර ආශ්‍රිතව වැවෙන ඇල්ගී විශේෂයක් මගින් ඇල්ගී විශේෂයක් තියෙනවා. ඒකට අපි කියනවා ඒගා කියලා. අනේ ඒකෙන් හදා ගන්නවා පොලිසැකරයිඩ් එක. මීට අමතරව ඒකට දාන්න පුළුවන් කිතුල් පිටි, ජෙල් රයිට් වැනි සංයෝගات ඒවත් වතුරේ දිය වුණාම ජෙලිමේ තත්වයක් ගන්නවා. එතකොට ඒකයි මේ හේතුව රෝපණ මාධ්‍ය වඩා හොඳින් මෙතන සංස්ථාපනය වෙන්නයි මේක ඝන හෝ අර්ධ ඝන අවස්ථාවේ පවත්වා ගන්න. මීට අමතරව අපි ශාක පටක රෝපණ මාධ්‍යයට එකතු කරන වෙනත් ද්‍රව්‍ය තියෙනවා. ඒවට අපි කියනවා අද ඇඩිටිව්ස් කියලා. නැත්නම් වෙනත් එකතු කරන ද්‍රව්‍ය කියනවා. ඒවා එකතු කිරීම අනිවාර්ය නෑ. කැමති නම් පුළුවන්, නැත්නම් නිකන් ඉන්න. ඔය මූලික ද්‍රව්‍ය වලට අමතරව රෝපණ මාධ්‍යයට එකතු කරන වෙනස් සංයෝග හෝ ද්‍රව්‍ය තියෙනවා නම් ඒවට කියනවා අපි මොනවද වෙනත් ආකලන ද්‍රව්‍ය නැත්නම් අද ඇඩිටිව්ස් කියලා. උදාහරණයක් තමයි මේ ලපටි කුරුම්බා වතුර. ඒකට හේතුව ළමයි මේ ලපටි කුරුම්බා වතුර වල තියෙනවා සයිටොකයිනින් කියන හෝමෝනය.
මේකේ තියෙනවා සයිටෝකයිනින් නම් හෝමෝනය. මීට අමතරව අපිට පුළුවන් පළතුරු යුෂ මිශ්‍ර කරන්න, කෙසෙල් ගෙඩි යුෂ මිශ්‍ර කරන්න, යීස් එක්ස්ට්‍රැක්ට් එකේවත් යීස් නිස්සාරක දාන්න, මෝල්ට් නැත්නම් මෝල්ට් බීජ නිස්සාරක දාන්න, අර්තාපල් නිස්සාරක දාන්න, සක්‍රීය කාබන් නැත්නම් අපි කියන්නේ ඇක්ටිවේටඩ් කාබන් කියලා නැත්නම් ඔය අඟුරු කුඩු වගේ ඒවා දාන්න පුළුවන්. පොල් කටු අඟුරු වගේ ඒවා දාන්න පුළුවන්. දැන් අපි මේ කතා කළේ ශාක පටක රූපන මාධ්‍යයක හමු වන සංඝටක ගැන. අපිට දක්වන්න පුළුවන් මතක් කර ගන්නවා නම් ශාක පටක රූපන මාධ්‍යයක හමු වන ප්‍රධාන සංඝටක වන්නේ අකාබනික පෝෂක. ශාකවල වර්ධනයට අවශ්‍ය හරියට අහන ප්‍රශ්නයක් මේක. ශාකවල වර්ධනයට අවශ්‍ය නොයෙකුත් අකාබනික පෝෂක සංයෝග අඩංගු වෙනවා. මේකට අපි කියනවා අකාබනික පෝෂක කියලා. දෙවෙනි සංඝටකයේ තමයි කාබන් හා ශක්ති ප්‍රභවය. දෙවෙනි සංඝටකය කාබන් හා ශක්ති ප්‍රභවය වෙනවා. මේ රෝපණ මාධ්‍යයට ප්‍රභා සංශ්ලේෂණ හැකියාවක් නැහැ. ඒ නිසා එයාට අවශ්‍ය කාබන් උපස්තරයේ වශයෙන් මේ කාබන් හා ශක්ති ප්‍රභවය ක්‍රියා කරනවා. තුන්වෙනි එක්කෙනාට අපි කියනවා කාබනික ද්‍රව්‍ය කියලා, ඕගැනික් කම්පවුන්ඩ්ස්. මේ යටතේ රූපණ මාධ්‍යයට එකතු කරන විවිධ ඇමයිනෝ අම්ල වර්ග, විටමින් වර්ග, එහෙම නැත්නම් වෙනත් කාබනික සංයෝග අපට වැදගත් වෙනවා. හතරවෙනි එක්කෙනා තමයි මේ ශාක පටකේ වර්ධනය හා විකසනයට ආධාර වන වර්ධක යාමක. මේ වර්ධක යාමක කියන්නේ ශාක පටකේ වර්ධනය හා විකසනයට දායක වන විවිධ හෝමෝන වර්ග කෘත්‍රිමව නිපදවලා දානවා. මේ අර්ථයේ ප්‍රධාන වශයෙන් ඔක්සින් හෝමෝනය වැදගත් වෙනවා. මීට අමතරව සයිටෝකයිනින් වැදගත් වෙනවා. මීට අමතරව ගිබරලින් සුළු වශයෙන් වැදගත් වෙනවා. පස්වෙනි එක්කෙනා තමයි මේ රෝපණ මාධ්‍ය ද්‍රවාකාරයෙන් තිබිලා හරියන්නේ නැහැ. එයා ඝන හෝ අර්ධ ඝන තත්වයට පත් කිරීමට එයාට එකතු කරන සංඝටක තියෙනවා. මේවට අපි කියනවා ඝන කාරක, එහෙම නැත්නම් ජෙල් කාරක කියලා. මේවට අපි කියනවා ඝන කාරක, එහෙම නැත්නම් ජෙල් කාරක කියලා. ජෙලින් කම්පවුන්ඩ්ස් කියලා කියනවා. මේ අර්ථයේ බහුලව ඒගාර් කියන මුහුදු පැලෑටියෙන් නිර්මාණය කරන ඒගා නම් පොලිසැකරයිඩ් එක වැදගත් වෙනවා. ඊළඟ සංඝටකය තමයි අද ඇඩිටිව්ස් එවත් මේ හැර අපි එකතු කරන සංඝටක. මේවට සමහරු කියනවා වෙනත් ආකලන කියලා. මේ අර්ථයේ පළතුරු යුෂ, එහෙම නැත්නම් ලපටි කුරුම්බ වතුර, එහෙම නැත්නම් කෙසෙල් ගෙඩි නිස්සාරකය, එහෙම නැත්නම් අර්තාපල් නිස්සාරකය වැනි ද්‍රව්‍ය අඩංගු කරන්න පුළුවන්. මෙන්න පටක රෝපණ මාධ්‍යයක හමු වන මූලික සංඝටක. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මේ වගේ මූලික සංඝටක අඩංගු වන පටක රෝපණ මාධ්‍ය වලට උදාහරණ මොන වගේ ඒවාද හම්බ වෙන්නේ කියලා. මෙන්න පටක රෝපණ මාධ්‍යයන්ට උදාහරණ එකකට අපි කියනවා මුර්ෂිගේ හා ස්කූච් මාධ්‍ය කියලා. මේකට අපි කියනවා මුර්ෂිගේ හා මුර්ෂිගේ and ස්කූච් මීඩියා කියලා. දැනගන්න බහුලවම භාවිතා වන මාධ්‍ය මේකයි. සමහරු මේක කෙටි කරලා MS මාධ්‍ය වශයෙන් දක්වනවා. දෙවෙනි මාධ්‍යයක් හමු වෙනවා. ඒකට අපි කියනවා LS මීඩියා කියලා. නැත්නම් ලින්ස්මය හා ස්කූච් මාධ්‍ය. LS මාධ්‍ය. තව එකක් තියෙනවා නිෂ් and නිෂ් මීඩියා කියලා. තව එකක් තියෙනවා B5 මීඩියා කියලා.
තව එකක් තියෙනවා N6 මීඩියා කියලා. මේකෙන් බහුලව භාවිතා වෙන්නේ මුර්ෂිගේ හා ස්කූච් කියන පටක රෝපණ මාධ්‍ය බව දැනගන්න. මේකේ විවිධ අර මම කිව්ව සංඝටක අඩංගු වෙනවා. ළමයි ශාක පටක රෝපණයේ යටතේ අපට ඊටාම වැදගත් වන පියවරක් තමයි මේ ශාක පටක රෝපණය සිදු කරන්නා වූ ජීවාණුහරණය. මේකට අපි කියනවා ළමයි ස්ටෙරිලයිසේෂන් කියලා. ශාක පටක රෝපණයේ යටතේ කරන ඊටා වැදගත් පියවරක් වෙන්නේ ශාක පටක ජීවාණුහරණය. ස්ටෙරිලයිසේෂන්. කොහොමද ශාක පටක ජීවාණුහරණය කරන්න කියන එක ගැනයි මේදී අපි කතා කරන්නේ. දැනගන්න ශාක පටක රෝපණයේදී ජීවාණුහරණය කියන්නේ මේ ශාක පටක රෝපණය යටතේ අපි තියාගන්නවා ස්ටෙරිලයිට් කන්ඩිෂන් එකක් හෙවත් ස්ටෙරිලයිස්ඩ් එන්වයරන්මන්ට් එකක් හෙවත් ජීවාණුහරිත පරිසරයක්. දැනගන්න මේ යටතේ ශාක පටක රෝපණයේ ජීවාණුහරණය ප්‍රධානාකාර දෙකකින් කරන්න පුළුවන්. එකකට කියනවා රසායනික ජීවාණුහරණය, අනිකට කියනවා භෞතික ජීවාණුහරණය. දැන් මේ මොකද පටක රෝපණ විද්‍යාගාරයක් තුල හෝ ඇතුලේ පරිසරයේ අපූතිකව හේවත් ජීවාණුහරිතව තියාගන්න පුළුවන්. ඒ සඳහා අපිට සිද්ධ වෙනවා පටක රෝපණ යටතේ ජීවාණුහරණය කරන්නට. මේ ජීවාණුහරණය කළ හැකි ප්‍රධානාකාර දෙකක් තියෙනවා. එකක් තමයි කෙමිකල් ස්ටෙරිලයිසේෂන් හෙවත් රසායනික ජීවාණුහරණය, අනික ෆිසිකල් ස්ටෙරිලයිසේෂන් හෙවත් භෞතික ජීවාණුහරණය. අපි ඉස්සෙල්ලම ගත්තොත් ළමයි මේකේ රසායනික ජීවාණුහරණය. අපි මේ කතා කරන්නේ රසායනික ජීවාණුහරණය ගැන. රසායනික ජීවාණුහරණය අපිට කියන්න පුළුවන් කෙමිකල් ස්ටෙරිලයිසේෂන් කියලා. විවිධ රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කරන ජීවාණුහරණය වෙනවා. මේ සඳහා අපිට විරංජන කුඩු, මධ්‍යසාර එහෙම නැත්නම් වෙනත් රසායන ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්. මේ ජීවාණුහරණයට මේ තියෙන්නේ කරන විදිහ තමයි මේ තියෙන්නේ NaOCl සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් CaOCl කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, මෙන්න මේවට තමයි අපි කියන්නේ විරංජන කුඩු කියලා. මේ වගේ කුඩු වර්ග වලට අපි කියනවා විරංජන කුඩු කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා බ්ලීචිං පවුඩර්ස් කියලා. මේවා යොදා ගන්නවා රෙදි හිම සුද්ධ කරන්න. එතකොට එක්කෙනෙක් තමයි සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. මෙයාගේ සාන්ද්‍රණය 5ත් 20ත් අතර වෙන්න ඕන. මීට වඩා සාන්ද්‍රණය වැඩි වුණොත් සමහර විට ශාක පටක විජලනයේ මගින් පවා මියන්න පුළුවන්. අපි ලබා දෙන කාලය විනාඩි 5යි 30යි. ඊට වැඩි කාල තියන්නේ. කැල්සියම් හයිපොක්ලෝරයිඩ් වලත් සාන්ද්‍රණය 0.5 ඉඳලා 10 දක්වා විනාඩි 5 සිට 30 දක්වා කාලයක් දෙන්නේ. ඊළඟ එක්කෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මෙයාට අපි කියන්නේ ළමයෝ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා. ඔබ අහලා ඇති. අර තුවාලෙහිම සෝදන්න ගන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මෙයාගේ සාන්ද්‍රණය 0.3 ඉඳලා 13 දක්වා ජීවාණුහරිත කාලය විනාඩි 5 ඉඳලා 15 දක්වා වෙනවා. ඊළඟ එක්කෙනා ඊතයිල් මධ්‍යසාරය වෙනවා. C2H5OH කියන්නේ මධ්‍යසාර. නැත්නම් ඉතිල් ඇල්කොහොල වෙනවා. සාන්ද්‍රණය 75යි 95යි අතර වෙනවා. තත්පර කීපයක් නැත්නම් ආපහු යොදා ගන්න පටකේ ඩිහයිඩ්‍රේට් හෙවත් විජලනයට ලක් වෙනවා. මේ කතා කළේ රසායන ද්‍රව්‍ය යොදාගෙන කරන ජීවාණුහරණය හෙවත් රසායනික ජීවාණුහරණය පිළිබඳවයි. මේ හැර යොදා ගන්න පුළුවන් ළමයි සැවුලෝ, ඩෙටෝල් වැනි විෂ බීජ නාශක යොදා ගන්නවා. මේ මෑත කාලයේ ඉඳලා බහුලව යොදා ගන්න කිමිකල් කම්පවුන්ඩ් එකක් තියෙනවා.
මේකට අපි කියනවා සීසප් කියලා. වාණිජ්‍ය වශයෙන් ශාක පටක රෝපණයට මේ සීසප් කියන එක කියන යොදා ගන්නවා. වාණිජ්‍යව මහා පරිමාණ. ඊළඟට ශාක පටක රෝපණයේ පුල තියෙන පුද්ගල දෑත් අර ලැමිනා ෆ්ලෝ කැබිනට් එකේ වැනි දේවලුත් අපි රසායනිකව ජීවාණුහරණය කරනවා. සෑම දෙයක්ම අපි රසායනිකව ජීවාණුහරණය කරන්න යන්නේ සමහර වෙලාවට ඒ මගින් ශාක පටක ආදිය වුණත් විරංජනය වෙන්න පුළුවන්. මේ විචලනය වෙන්න පුළුවන් සීමාව ඉක්මවා ගියා. දැන් අපි කතා කළා රසායනික ජීවාණුහරණය ගැන. ශාක පටක, පුද්ගල දෑත්, සමහර උපකරණ මේ වගේ දේවල් කරනවා. දෙවැනි එක භෞතික ජීවාණුහරණය. මේකට අපි කියනවා ළමයි ෆිසිකල් ස්ටෙරිලයිසේෂන් කියලා. මේකට අපි කියනවා ෆිසිකල් ස්ටෙරිලයිසේෂන් කියලා. ෆිසිකල් ස්ටෙරිලයිසේෂන් මේ කියන්නේ භෞතික ආකාරයෙන් කරන ජීවාණුහරණයක්. මේක ප්‍රධාන ආකාර තුනකට බෙදෙනවා. තෙත් තාප ජීවාණුහරණය, වියලි තාප ජීවාණුහරණය හා පෙරීම මගින් ජීවාණුහරණය. මේ ආකාර තුනම අපි භෞතිකව කරන ජීවාණුහරණ ආකාර වෙනවා. දැන් මෙතන තෙත් තාප ජීවාණුහරණය කියන්නේ ළමයි අපි තාපය ලබා දෙන්නේ හුමාලයේ විදිහට. තාපය ලබා දෙනවා හුමාලයේ විදිහට. ඒ ලබා දෙන තාපය හෝ හුමාලයේ මගින් කිසියම් ජීවාණුහරණයක් වෙනවා. වියලිතාප ජීවාණුහරණයේ ලක්ෂණය තමයි අපි තාපය සපයනවා. හැබැයි ඒකත් එක්ක කිසිම ආකාරයක තෙතමනයක් නැහැ. වියලිතාපය තමයි යන්නේ. දැන් මේ වියලිතාපය මගින් ජීවාණුහරණය කරන්න ගියාම අපේ රෝපණ මාධ්‍ය නිකන් බේක් වෙන්න වගේ බලනවා. එහෙම නැත්නම් ඒක අර කර වෙන්න බලනවා. අනික තමයි ෆිල්ට්‍රේෂන් හෙවත් පෙරීමක් කරනවා. මේ යටතේ අපි බැක්ටීරියෝ ෆිල්ටර්ස් වලින් පෙරනවා. බලන්න තෙත්තාප ජීවාණුහරණය මේ සඳහා අපි යොදා ගන්න උපකරණයක් තියෙනවා ළමයි. ඒකට අපි කියනවා ළමයි wet air sterilization කියලා. තෙත්තාපයට කියනවා wet air sterilizing කියලා. නැත්නම් sterilization කියලා. මෙතෙන්දී අපි යොදා ගන්න උපකරණයක් තියෙනවා ළමයෝ ඔටෝක්ලේව් උපකරණය කියලා. මෙන්න මේ උපකරණයේ මකින් හෝ පීඩන උදුනක් යොදාගෙන තෙත්තාපය ලබාගෙන ජීවාණුහරණය කරනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ තෙත්තාපය යටතේ ගුණහානි නොවන සංඝටක. කවුරු හරි කෙනෙකුට තෙත්තාපය ලබා දුන්නාම එයාගේ ලක්ෂණ හානි වෙනවා නම් මේක හරියන්නේ නැහැ. දැන් ළමයි මේ සඳහා යොදා ගන්න උපකරණයට තමයි අපි කියන්නේ එක්ක පීඩන උදුන. එහෙම නැත්නම් මේ සඳහා අපට ඔටෝක්ලේව් උපකරණ යොදා ගන්නත් පුළුවන්. මේක පීඩන උදුනක් වේවා, මේක ඔටෝක්ලේව් උපකරණයක් වේවා, මෙන්න මේ වගේ මූලධර්මයක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉතා ශක්තිමත් ලෝහ වලින් හදලා තියෙන්නේ. මොකද මේක ඇතුලේ අධික පීඩනයක් ප්‍රතිඵල වෙනවා. මේ ප්‍රතිඵල වන පීඩනය ඉතාම අධික නිසා සමහර වෙලාවට පුපුරා යාම් පවා ඇති වෙන්න පුළුවන්. මේකේ තියෙනවා මේ වගේ ඉතාම ශක්තිමත් බඳ කොටසක්. මේකේ දාලා තියෙනවා මේ වගේ මැදින් පොඩි දැලක්. මේක මත තමයි අපි ජීවාණුහරණය කරන සංඝටක තියෙන්නේ. මේකට අපි ජලය දානවා. ජලය දාලා මේක ඇතුලේ තියෙන තාප දඟර මගින් අධික උෂ්ණත්වයක් ලබා දෙනවා. මේ ලබා දෙන අධික උෂ්ණත්වය යටතේ ජලය රත් වෙනවා. රත් වුණු ජලය වාෂ්ප වෙලා හුමාලේ බවට පත් වෙන්න පුළුවන්. ඒක පාලනය කරන්න තියෙනවා මේකට සවි කරලා මේ වගේ ශක්තිමත් පියනක්. මේ පියන විශේෂ ඇන මගින් හයි කරලා තියෙනවා ඊටාම අධික බලයකින්. ඊට අමතරව මේකෙ මෙහෙම අල්ලු කියලා જાතියක් දාලා මෙහෙම හයි කරලා තියෙනවා.
මෙන්න මෙහෙම නැත්තම් මේක ගලවලා යන්න බලනවා. මෙහෙම හයි කරලා තියනවා නට් දාලා. අල්ලු කියලා જાතියක් දාලා මෙහෙම නට් දාලා හොම හයි කරලා තියනවා මේක. පියන හයි කරලා තියනවා මේ විදිහට. ඊළඟට මේකේ තියෙනවා කොච්චරද ඇතුලේ පීඩනය කියලා මනින්න පීඩනාමානයක් සවි කරලා තියෙනවා. පද්ධතිය ප්‍රෙෂර් එක මැනගන්න ඇතුලේ පීඩනය මනින්න. ඊළඟට මේකේ තව ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියනවා පීඩන නිදහස් වීමේ කපාට. ඒ නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා pressure releasing valve එක කියලා. මෙන්න මේ වගේ valve එකක් හයි කරලා තියෙනවා. මේකට කියනවා පීඩනය නිදහස් කිරීමේ valve කියලා. pressure releasing valve එක කියලා කියන්න පුළුවන්. මේක බොහෝ විට විදුලි බලයෙන් තමයි ක්‍රියා කරන්නේ. මේ විදිහට පේනුවක් මගින් අපිට පුළුවන් බිත්තියට සම්බන්ධ කරන්න. ස්විච් එක දාපුවාම විදුලි බලය ලැබිලා මේකේ තියෙන වතුර රත් වෙනවා. ජීවාණුහරණය කරගන්න අවශ්‍ය දේවල් වේ නම් අපිට මේක තැන්පත් කරලා තියන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම ඒ ජලයේ හුමාලයේ බවට පත් වෙනවා. හුමාලයේ බවට පත් වුණාට මේ හුමාලයේ පිට වෙන එක අපිට નિયમિત අවස්ථාවක් දක්වා පහු කරන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ජලයේ වාෂ්ප වේගයෙන් හුමාලයේ ඇති වෙලා මේක ඇතුලේ ඉතා අධික පීඩනයක් ඇති වෙනවා. මේක ඇතුලේ හුමාලයේ මගින් අධික පීඩනයක් ඇති වෙනවා. ළමයි මේ ඇතිවන අධික පීඩනය යටතේ වායු අංශුන්ගේ ඇතිවන ඒකක කාලයක් තුළ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. මේකේ ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ? මේක ඇතුලේ අධික උෂ්ණත්වයක් ප්‍රතිඵල වෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් 100ක් වුණාට මේක ඇතුලේ පීඩනය වැඩි කරලා අපිට ඊට වඩා වැඩි උෂ්ණත්වයක් කෘතිමව මේක තුල ඇති කරගන්න පුළුවන්. අවශ්‍ය නම් සෙල්සියස් 125ක් ඒ වගේ අගයන් අපි ඇති කරගන්නවා. 121 වගේ අගයන් ඇති කරගන්නවා. මේ ඇතිවන අධික උෂ්ණත්වය නිසා මොකද වෙන්නේ? මේකේ ගොඩ ගසා තියෙන සංඝටක වේ නම් ආහාර හෝ වෙන ද්‍රව්‍යයක් වේ නම් එයා අධික උෂ්ණත්වයටදී ජීවාණුහරණයට ලක් වෙනවා. වීදුරු භාජන වෙන්න පුළුවන් මොනවා හරි අධික උෂ්ණත්වයටදී ජීවාණුහරණයට ලක් වෙනවා. ඔබට අවශ්‍ය අධික උෂ්ණත්වය ලබා ගන්න මේ වැඩි පීඩනයක් තුලින්. හැබැයි මේක ඇතුලේ අධික පීඩනයක් ඇති වුණාම මේක ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා. මේක පිපිරුවොත් එහෙම නිකන් බෝම්බයක් ගැහුවා. විශාල හානියක් වෙනවා. හුමාලයට තියෙන ලොකු ශක්තියක්. ඒක වළක්වන්න අපි කිසියම් මට්ටමක් දක්වා පීඩනයේ සීරුමාරු කරනවා. පීඩනය ඊට වඩා වැඩි වෙච්ච හැටි මෙතන තියෙන වෑල් එකක් ඉපේම විවෘත වෙලා මෙතනින් හුමාලය පිට වෙනවා. මේ මගින් පද්ධතිය ඇතුළත පීඩනය නියමිත අගයක පවත්වා ගන්න. අපිට පුළුවන් මේකේ පීඩනය මැනගන්න පීඩනාමානී මත. ඉතින් මෙන්න මේ වගේ උපකරණයකට අපි කියනවා ඕටෝක්ලේව් උපකරණය කියලා. මේක තෙත්තාප ජීවාණුහරණය සඳහා යොදා ගන්න උපකරණයක්. මේ උපකරණයට අපි කියනවා ඕටෝක්ලේව් උපකරණය කියලා. මේක තෙත්තාප ජීවාණුහරණය සඳහා යොදා ගන්න උපකරණයක්. මේ මගින් අපිට පුළුවන් වෙනවා අධික උෂ්ණත්වයක් යටතේ පවතින තෙත් තාපය ජනනය කරගන්න. මම ඔය කතා කළේ තෙත් තාප ජීවාණුහරණයට යොදා ගන්න ඕටෝක්ලේව් කියන උපකරණය පිළිබඳවයි. දැන් මෙතෙක් කතා කළේ තෙත් තාප ජීවාණුහරණය, ඒ වගේම කළ හැකි තවත් ජීවාණුහරණ ආකාරයක් තමයි වියලි තාප ජීවාණුහරණය. මේ අර්ථය අපි කරන්නේ වියලි තාපය ජනනය කරලා ඒ මගින් ශාක පටකයක් හෝ පටක කොටසක් ජීවාණුහරණය කරගන්න එකයි. එතකොට මේ සඳහා අපි යොදා ගන්නවා විදුලි උදුනක්. මේ විදුල උදුන මගින් තෙත් තාපය ජනනය වෙලා
ඒ මගින් ජීවාණුහරණ ක්‍රියාව සිද්ධ වෙනවා. දැනගන්න පටක රෝපණ විද්‍යාගාරයක් තුළ භාවිතා වන අපි පොදුවේ කියනවා ග්ලාස්ෆෙයා කියලා. පොදුවේ කියනවා මේ වීදුරු බඳුන් වීදුරු බඩු මුට්ටු වලට ග්ලාස්ෆෙයා කියලා. අන්න ඒ ග්ලාස්ෆෙයා ජීවාණුහරණය කිරීමට වියලිතාප ජීවාණුහරණය යොදා ගන්නවා. මේ මගින් අපිට වඩා වැඩි උෂ්ණත්වයන්ට උනත් යන්න පුළුවන්. උදාහරණයක් සෙනගිඩාංශක 260ක් වගේ අධික උෂ්ණත්වයකටත් අපිට පුළුවන් අර තියෙන විදුලි උදුනේ තියෙන අර නොබ් කරකවල අවශ්‍ය ටෙම්පරේචර් එක ලබා ගන්න පුළුවන්. මේ සඳහා අපිට කේක් පිලිස්සීමට භාවිතා කරන සාමාන්‍ය oven එකක් වුණත් යොදා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ජීවාණුහරණ ක්‍රමය තමයි පෙරීම මගින් ජීවාණුහරණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆිල්ට්‍රේෂන් කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ෆිල්ට්‍රේෂන් කියලා. පෙරීම. ඒ කියන්නේ මොකක්ද? මේ පටක රූපණයට යොදා ගන්න සමහර දේවල් තියෙනවා තාප අස්ථායී වෙනවා. ඒගොල්ලෝ අධික තාපයට ලක් කළොත් ඒ වායේ ಗುಣ හානි වෙනවා. අනිත් අධික උෂ්ණත්වයේ හෝ අධික තාපයේ යටතේ යම් පදාර්ථයක ಗುಣ හානි වේද එයාට අපි කියනවා තාප අස්ථායී සංඝටකයක් හෙවත් heat unstable compound එකක් කියලා. එයාට තාපය දරා ගන්න බෑ. heat unstable compounds. මේ වගේ සංඝටක අධික තාපයට ලක් කරපුවාම මේක දරා ගන්න බැරුව හානි වෙනවා. මෙන්න මේ වගේ දේවල් ජීවාණුහරණය කරද්දී අපි මේ ෆිල්ට්‍රේෂන් කියන තාක්ෂණය යොදා ගන්නවා. ඒ යටතේ අපි හදාගෙන තියෙනවා පොඩි පෙරහනක්. මේ පෙරහනට කියත හැකි අපිට බැක්ටීරියෝ ෆිල්ටර් එකක් කියලා. මේ පෙරහනේ යට කොටසේ තියෙනවා ළමයි අර මම කතා කරපු බැක්ටීරියෝ ෆිල්ටර් එලිමන්ට්ස් එවත් බැක්ටීරියා පෙරහන් කඩ. මේකට කියත හැකි අපිට බැක්ටීරියා පෙරහන් කඩ කියලා. අපි ජීවාණුහරණය කිරීමට අවශ්‍ය සංඝටකය ගත්තාම මේ සංඝටකය තාපය මගින් ගුණහානි වෙන එක්කෙනෙක් නම් අපි යාට තාපය ලබා දෙන්න යන්නේ තෙත් තාපය දෙන්න යන්නෙත් නැහැ වියලි තාපය දෙන්න යන්නෙත් නැහැ රසායනික ද්‍රව්‍ය දාන්න යන්නෙත් නැහැ සරලව මේ උපක්‍රමය යොදා ගන්න පුළුවන් අපිට යා ද්‍රවයක් වශයෙන් අරගෙන මේ වගේ බැක්ටීරියෝ පෙරහන් කඩවල සහිත භාජනයකට නැත්නම් උපකරණයකට දාන්න පුළුවන් මේ තියෙන්නේ අපිට ජීවාණුහරණය කළගත යුතු කරගත යුතු ද්‍රවය කියලා හිතන්න ළමයි. මෙන්න ජීවාණුහරණය කරගත යුතු ද්‍රවය. අපි මේ ද්‍රවය අරගෙන බැක්ටීරියා පෙරහන් කඩක් සවි කරපු භාජනයකට දානවා. දැන් මොකද වෙන්නේ? ගුරුත්ව බලය යටතේ මේ ද්‍රව්‍ය පෙරෙනවා. පෙරිලා මොකද වෙන්නේ? මේකේ තියෙන බැක්ටීරියාවන් වෙනම් මේ පෙරහන් කඩේ රැඳෙනවා. බැක්ටීරියා රහිත සංඝටක පෙරිලා පහළට ලැබෙනවා. එතකොට මේ ලැබෙන සංඝටක බැක්ටීරියාවන්ගෙන් තොරයි. අපිට මේ මගින් අධික තාපයේ මගින් ගුණහානි වෙන එක්කෙනෙක් ඉන්නවා නම් අධික තාපයට ලක් නොකර මෙයාව ජීවාණුහරණය කරගන්න පෙරා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අපි සමහර වෙලාවට මේ අපි යොදා ගන්න එක එක උපස්තර ජීවාණුහරණ ක්‍රමවලට ලක් කරනවා. අපිට ඕනනම් මෙතන කියත හැකි පටක රෝපණයේදී විවිධ උපස්තර හේවත් මාධ්‍ය ජීවාණුහරණය කරන ක්‍රම. පොඩි මාතෘකාවක් යෝජනා කරන්න පුළුවන් මෙතනට ඕනනම් පටක රෝපණයේදී පටක රෝපණයේදී විවිධ උපස්තර එහෙම නැත්නම් මාධ්‍ය ජීවාණුහරණය කිරීමේ ක්‍රම.
අපි කතා කරන්නට යන්නේ පටක රූපණයේදී විවිධ උපස්තර එහෙම නැත්නම් මාධ්‍ය කොහොමද ජීවාණුහරණය කරන්නේ කියලා. මේ යටතේ මෙන්න ඉස්සෙල්ලම හමු වෙන උපස්තරයේවත් මාධ්‍ය එයා පූර්වජ පටකය කියලා අපි ගන්නවා. පූර්වජ පටකය කියලා කියන්නේ පටක රූපණයේදී රූපණය කරන්න බලාපොරොත්තු වෙන ශාක කොටස. එයා අපි කිමිකල්ස් දාලා රසායනික ජීවාණුහරණයට ලක් කරනවා. ඕක කරන්නේ මෙහෙමයි. අපි මේ වගේ පෙට්‍රි දීසියක් අරගෙන මේ පෙට්‍රි දීසියට අපි ජීවාණුහරණයට බලාපොරොත්තු වෙන පූර්වජ පටකය දානවා. ඊළඟට අපි මතු පිට ජීවාණුහරණයට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා මෙතනදී. මෙහෙම. එතකොට මොකද වෙන්නේ? මේ රසායනික ද්‍රව්‍ය මගින් මේ තියෙන රසායනික ද්‍රව්‍ය මගින් මේ පූර්වජ පටකයේ තියෙන බාහිර පෘෂ්ඨයේ ජීවාණුහරණය වෙනවා. මේ පූර්වජ පටකයේ තියෙන බාහිර පෘෂ්ඨයේ ජීවාණුහරණය වීමට අපි කියනවා surface sterilizing හෙවත් මතුපිට ජීවාණුහරණය කියලා. මේකට අපි කියනවා මතුපිට ජීවාණුහරණය කියලා. හැබැයි මේකේ ඇතුළත විෂ බීජ ඉන්න පුළුවන්. නමුත් මේකේ බාහිර පෘෂ්ඨය ජීවාණුහරණය වෙලා තියෙනවා. අපිට ඊළඟට මේක ජීවාණුහරිත ශාකපටකයට ජීවාණුහරිත ශාකපටකයේ ජීවාණුහරිත රෝපණ මාධ්‍යයට හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේක උපක්‍රමයක්. අපි කිව්වේ උපකරණ හා භාණ්ඩ ජීවාණුහරණය ගැන. ළමයි මේවා බොහෝ විට වීදුරු උපකරණ හෝ වීදුරු භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ යටතේ මේවා අපි සබන් මිශ්‍ර ජලය යොදලා කීප වතාවක් සෝදනවා. මේ සඳහා සබන් වලට අමතරව අපි ටීපෝල් කියන කෙමිකල් එක පාවිච්චි කරනවා. ඒ කෙමිකල් එක පාවිච්චි කරලා මේවා හොදලා ඊළඟට වියලි තාපය යටතේ, ඒ කියන්නේ විදුලි උදුන මගින් ලැබෙන තාපය යටතේ සෙන්ටිග්‍රේඩ් 180ක් නැත්නම් 250ක් තරම් අධික උෂ්ණත්වයක් යටතේ ජීවාණුහරණය කරනවා. මේකට අපි කියනවා වියලි තාප ජීවාණුහරණය කියලා. ඊළඟට අපිට පුළුවන් අපි යොදා ගන්න රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන්නට. ඒ සඳහා අපි යොදා ගන්න රෝපණ මාධ්‍යයේ තියෙන තාපයේ මගින් ගුණහානි නොවන ද්‍රව්‍ය තියෙනවා. තාපයේ මගින් ගුණහානි වන ද්‍රව්‍ය තියෙනවා. තාපයේ මගින් ගුණහානි නොවන ද්‍රව්‍ය ජීවාණුහරණයට අපි තෙත්තාප ජීවාණුහරණ යොදා ගන්නවා. මේක ඔටෝක්ලේව් උපකරණය මගින් තාපය ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න යොදා ගන්න උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 121ක් වෙනවා. පීඩනය වර්ග සෙන්ටිමීටරට කිලෝග්‍රෑම් 1.06ක් පමණ වෙනවා. මේ යටතේ විනාඩි 15ක් 20ක් තාපයේ මගින් ගුණහානි නොවන සංඝටක ජීවාණුහරණය කරනවා. දෙවනුව හම්බ වෙනවා තාපයේ මගින් ගුණහානි වන ද්‍රව්‍ය. ඒවා රත් කළොත් එහෙම තාපයේ මගින් ගුණහානි වීමකට ලක් වෙනවා. ඒවා ජීවාණුහරණය කිරීමට අපි බැක්ටීරියා පෙරහන් වලින් පෙරනවා. පෙරහන් කට්ටලයක් තියෙනවා. ඒකේ තියෙන පෙරහනක සිදුර බැක්ටීරියා සෛලයකට වඩා කුඩයි. ඒ නිසා මේක හරහා ද්‍රව්‍ය පෙරියාමේදී ඒ උපස්තරයේ තියෙන තයි සංඝටකයේ තියෙන බැක්ටීරියාවන් මේ පෙරහන් තලයේ රැඳෙනවා. ඒකට අපි කියනවා බැක්ටීරියා පෙරහන් භාවිතය කියලා. ඊළඟට සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අනවරත ප්‍රවාහ කුටීරය ජීවාණුහරණය කරන්නට. ඒක ජීවාණුහරණය කරන්න ගියාම අපි ඉස්සෙල්ලම මේක පාවිච්චි කරන්නට නැත්නම් ආමුකූලනය කරන්නට විනාඩි 30කට පමණ ඉස්සෙල්ලා මුලින් මේක ඇතුළත හොඳට ඩෙටෝල් පොඟවපු රෙදි කෑලි වලින් පිහදානවා. පිහදාලා ඉවර වෙලා ආපහු ඇල්කොහොල් වලින් පිහදානවා. එහෙම පිහදාලා අපි විනාඩි 20ක් පමණ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක ක්‍රියාත්මක කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ඇතුලේ තියෙන ඔක්කොම අපවිත්‍රයි කියලා කියන වාතය එළියට තල්ලු වෙනවා. ඊළඟට මේක ඇතුලේ අපිට ජීවාණුහරණය කරන්න පුළුවන්. අපි ඔය කතා කළේ විශේෂයෙන්ම ජීවාණුහරණය ගැනයි. ඊළඟට සමහර වෙලාවෙදි පටක රූපණ විද්‍යාගාරයේ
ජීවාණුහරණය කරන්න වෙනවා. මොකද පටක රෝපණ විද්‍යාගාරයේට විවිධ පුද්ගලයෝ වෙනවා, විවිධ අමුද්‍රව්‍ය වෙනවා, විවිධ සංඝටක එනවා. එතකොට ඒ හරහා මේක විෂ බීජ ආසාදනය වෙන්න පුළුවන්. අපි අනික්වා කොච්චර හොඳින් ජීවාණුහරණය කළත් පටක රෝපණ විද්‍යාගාරයේ හරියට ජීවාණුහරණය නොකළොත් අපට අවදානමක් තියෙනවා. අනේ නිසා අපි නිසි පරිදි පටක රෝපණ විද්‍යාගාරයේ ජීවාණුහරණය කළ යුතු වෙනවා. ඒ සඳහා මොකක්ද අපි කරන්නේ? සතියකට වතාවක් මේකට ඩිටෝල් දාලා මේක මොප් කරලා හැම හොද ගන්නවා. ඊළඟට මාසයකට සැරයක් විරංජන කුඩු හෙවත් අපි අර කියන බ්ලීචින් පවුඩර් කැල්සියම් හයිපොක්ලොරයිඩ් දාලා සුද්ධ කරනවා. මොකක් හරි ආසාදනයක් ගැන බයක් තියෙනවා නම් එහෙම නැත්නම් ගොඩක් අපිට පේනවා නම් අපි හදන මාධ්‍ය කන්ටැමිනේට් වෙනවා කියලා අපි වහාම සති දෙකකට වරක් විරංජන කුඩු දාලා ඒ తත්වය කළමනාකරණය කරගන්නවා. අපි ඔය කතා කළේ ජීවාණුහරණය පිළිබඳවයි. ඊළඟට උපස්තරයවත් මාධ්‍ය වශයෙන් අපට සලකන්න පුළුවන් පුද්ගල දෑත්. මේ වැඩ කරන කට්ටියගේ ඒවා ජීවාණුහරණය කරන්නේ අපිට බෑ මේක තිත්තාප හොවිලිතාප වලට යන්නේ. ඒ නිසා අපි කරන්නේ සබන් යොදා හොඳට හොදගෙන අර දැන් ඔය හුඟක් අය කරන්නේ දැන් අර මොනවද ස්ටෙරිලයිස් කරනවා කියලා සැනිටයිසර් බෝතල් ගහනවා වගේ ඒවා තියෙනවා. ඔය පටක රෝපණ විද්‍යාගාරවල ඉස්සෙල්ලාම තියෙනවා. ඒවෙන් පොඩ්ඩක් චූස් කියලා අද්දකට මේවා කරගන්න. ඊළඟට පටක රෝපණ මගින් ලබා ගන්න පැල අපි පසු කාලීනව පස්වල හෝ ස්ථිර මාධ්‍යයක හිටවනවානේ. ඉතින් පටක රෝපණය මගින් කොච්චර හොඳට පැල නිපදවුවා අපි යොදා ගන්න මේ මාධ්‍ය ආසාදනය වෙලා තිබ්බොත් අපේ කටයුත්ත අසාර්ථක වෙනවා. ඒ නිසා අපි පටක රෝපණය මගින් නිපදවා ගන්නා පැල හිටවන්න ලබා ගන්න මාධ්‍ය අවන්නේක දාලා පැය 3ක විතර කාලයක් ශ්‍රේණාංශක 100ක උෂ්ණත්වයට දෙතියලා ඒකේ ඉන්න විෂ බීජ මරා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් අපි පටක රෝපණ විද්‍යාගාරයක් ජීවාණුහරණය කරනවා. ඊළඟට අපි කතා කළ යුත්තේ පටක රෝපණ ක්‍රම මොනවාද කියන එකයි. අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයේදී කතා කරමු.